2015 पेपर එකේ සංඛ්‍යානේ ප්‍රශ්නය. ඒක ඇත්තටම ඒ වසරේදී සිලබස් එකේ නොතිබුණු ප්‍රශ්නයක්. නමුත් සිග්මා කොටස විතරයි අතර මේ තිබුණේ නැහැ. අනිත් කොටස් ඔක්කොම ආවරණය වෙනවා. නමුත් අද වෙනකොට අපේ සිලබස් එකට හොඳට ගැලපෙන ප්‍රශ්නයක්. සිසුන් 20 දෙනෙකු ගණිත පරීක්ෂණයකදී ලබාගත් අවසාන ලකුණු පහත දැක්වේ. මෙහි පළමු, දෙවන සහ තෙවන චතුර්ථක ගණනය කරන්න කියලා කියනවා. අපිට ඉස්සලම දත්ත ටික ආරෝහණ පිළිවෙලට සකස් කරන්න වෙනවා. ආරෝහණ පිළිවෙලට මේ ව්‍යාප්තියේ සිසුන් 20 දෙනාගේ ලකුණු ලිව්වොත් 15 20 ඒවා තුනක් තියෙනවා. 25 25 30 30 35 40 45 50 55 55 ඒවා දෙකක් තියෙනවා. 60 65 70 75 80 80 මේ තමයි දත්ත 20. චතුර්ථක හොයන්න කලින් ඉතින් අපි මේ ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නය පේපර් එකේ ඒ කොටස අපි ඉස්සලා හොයනවා Q1 ස්ථානය. දත්ත ඔක්කොම තියෙන 20ක්. 4න් 1යි n ධන 1 පළවෙනි චතුර්ථකයේ පිහිටන ස්ථානය. 4න් 1යි n කියන්නේ 20 ධන 1. ඒතර 21 බෙදීම 4යි කියලා එනවා. මේක සුළු කරාම අපිට ලැබෙනවා 5.25 වැනි ස්ථානය කියලා. මේ ආවේ චතුර්ථකයේ ස්ථානය. ඒ 5.25 වෙනි ස්ථානය තමයි පළවෙනි චතුර්ථකයේ තියෙන්නේ. එම නිසා Q1 අගය අපි ලියන්න පුළුවන් 5.25 වෙනි ස්ථානයේ අගය හොයනකොට අපි කරන්නේ අපි යනවා මේ තියෙන්නේ පළවෙනි දත්තය, දෙවෙනි දත්තය, තුන්වෙනි දත්තය, හතරවෙනි ස්ථානය. මෙන්න පස්වෙනි ස්ථානය. යනවා පස්වෙනි ස්ථානයේ තියෙනවා 25 අපි එකට එකතු කරන්න ඕන. අපි දන්නවා 5.25 වෙනි ස්ථානයේ තියෙන්නේ 5 සහ 6 කියන ස්ථාන දෙකේ අතරමැද. එතකොට 5 සහ 6 කියන ස්ථාන දෙක ගත්තාම ඒ දෙකේ වෙනස අරගෙන අපි තව එකතු කරන්න ඕන. ඒ වෙනසෙන් 0.25. යනුව 6 වෙනි ස්ථානයේ අගය 25 අඩු කිරීම 5 වෙනි ස්ථානයේ අගය නැවත 25යි වාරයක් 0.25යි. එතකොට අපි කරන්නේ 6යි 5යි කියන ස්ථානවල තියෙන අගයන් වල වෙනසෙන් තවත් 0.25ක වටිනාකමක් අරගෙන පස්වෙනි ස්ථානයේ වටිනාකමට එකතු කරනවා. එතකොට ඇත්තට මෙතන 25න් 25ක් ගියම බිඳුවයි. මෙතන බිඳුවයි අගය. ඒ නිසා සමස්ත වටිනාකම 25යි. මේ තමයි පළවෙනි චතුර්ථකය. ඊළඟට Q2 ඉස්සලම අපි ස්ථානය හොයනවා. එතකොට 2න් 1යි n ධන 1 2න් 1යි n කියන්නේ 20 ධන 1. එතකොට අපිට එනවා 21 බෙදීම 2යි 10.5 කියන ස්ථානය. 10.5 කියන ස්ථානය ලේසියෙන් හොයන්න පුළුවන්. Q2 අගය එම නිසා සමාන වෙනවා 10 වෙනි ස්ථානය අපි හොයමු. මේ තියෙන 6 වෙනි ස්ථානයේ 25යි, 7 වෙනි ස්ථානයේ, 8 වෙනි ස්ථානයේ, 9 වෙනි ස්ථානයේ, 10 වෙනි ස්ථානයේ, 11 වෙනි ස්ථානයේ. 10 වෙනි ස්ථානයේ තියෙනවා 40, 11 වෙනි ස්ථානයේ තියෙනවා 45. අපිට අවශ්‍ය කරන්නේ 10.5 වෙනි ස්ථානයේ අගය. ඒ කියන්නේ 10යි 11යි හරිමැද. හරිමැද අගය අපිට ගන්න පුළුවන් 10යි 11යි අතර අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදීමෙන් පහසුවෙන් ගන්න පුළුවන්. දෙකෙන් බෙදීමෙන් පහසුවෙන් ගන්න පුළුවන්. එතකොට 40 ධන 45
බෙදීම 2යි කියලා ලේසියෙන් ගන්න පුළුවන් 42.5යි කියලා. අවශ්‍ය නම් තව විකල්ප ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපි කලින් ගත්ත විදිහට අපිට පුළුවන් 10 වෙනි ස්ථානයේ අගය 40යි මේකට එකතු කරන්න පුළුවන් 11 වෙනි ස්ථානයේ සහ 10 වෙනි ස්ථානයේ අතර වෙනස. ඒ කියන්නේ 45 අඩු කිරීම 40 11 සහ 10 වෙනි ස්ථාන දෙකේ තියෙන අගයන් වල වෙනස හැබැයි මේකෙන් භාගයක් 0.5න් ගුණ වෙන්න. ඒතර 40 කියන වටිනාකමට 10 වෙනි ස්ථානයේ වටිනාකමට 10 සහ 11 අතර තියෙන වටිනාකම් වල වෙනසින් 0.5ක් එකතු කරන්නත් පුළුවන්. ඒත් උත්තරය අර විදිහටම ගන්න පුළුවන්. 5 ගුණ කිරීම 0.5යි කියන්නේ 40 එකතු කිරීම 2.5යි. අවසාන වශයෙන් නැවත උත්තරය 42.5යි. මේ ක්‍රමෙත් හරි මද අගය නිසා අගයන් දෙක එකතු කළ දෙකෙන් බෙදුවත් උත්තරේ නිවැරදි. Q3 ස්ථානය හොයන්න ඉස්සෙල්ලම Q3 ස්ථානය අපිට පුළුවන් 3න් 4න් 3යි 4න් 3යි n ධන 1 කියන ස්ථානය. ඒ අනුව 4න් 3යි n කියන්නේ 20 ධන 1. එතකොට අපිට ලැබෙනවා 4න් 3යි ගුණ කිරීම 21 කියලා. ඒ කියන්නේ 3 ගුණ කිරීම 5.25 කියලා එනවා. එතකොට අපිට ලැබෙනවා සුළු කරාම 15.75 වෙනි ස්ථානය කියන්නේ. 15.75 වෙනි ස්ථානයේ තියෙන අගය අපි හොයන්න ඕන. ඒ සඳහා අපි නැවත යනවා ව්‍යාප්තියට. ආරෝහණ පිළිවෙලට සකස් කරපු ව්‍යාප්තිය 11 වෙනි දත්තය කියන්නේ 45යි. අපිට තේරෙනවා පැහැදිලිවම 15 සහ 16 කියන අගයන් දෙක අතර තමයි මේක පිහිටන්නේ. ඒ අනුව 12 වෙනි අගය 50යි. 13 වෙනි අගය 14 වෙනි ස්ථානයේ අගය 15 වෙනි ස්ථානයේ අගය 60 16 වෙනි ස්ථානයේ තියෙනවා 63. 16 වෙනි ස්ථානයේ තියෙන 63. ඒ අනුව එම නිසා අපි Q3 අගය සමානයි 15 වෙනි ස්ථානයේ අගය 60ට එකතු කරනවා අපි 16 සහ 15 අතර වටිනාකම් වල වෙනස 63 අඩු කිරීම 60 මේකෙන් කොච්චරද 0.75ක් මේකෙන් 0.75ක වටිනාකමක් එකතු කරන්න ඕන. එතකොට 15 වෙනි ස්ථානයේ තියෙනවා 60 ඒකට අපි එකතු කරනවා 16 සහ 15 අතර තියෙන වටිනාකම් වල වෙනසින් 0.75ක්. එතකොට 15.75 කියන ස්ථානයේ අගය එනවා. එතකොට මෙතනට 60 එකතු කිරීම 63 මොකද්ද 65 රයිට් 65 තියෙන්නේ මට ලියලා තියෙන එක වැරද්ද තියෙන එතන. හරි ගැටලුවක් නැහැ මේ හරිය 65 එන මෙතනට එන්නේ 65 එතකොට 5 ගුණ කිරීම 0.75 එතන මෙතනට එනවා 60 එකතු කිරීම 3.75යි කියලා මේක එකතු කරාම 63.75යි කියලා එනවා. 63.75යි. මේ තමයි Q3 අගය. Q3 අගය. ඊළඟට අපි අහනවා අන්තස් චතුර්ථක පරාසය සොයන්න කියලා. එතකොට අපි B කොටස අන්තස් චතුර්ථක පරාසය සමානයි Q3 අගයෙන් අපි අඩු කරනවා Q1. එතකොට 63.75 අඩු කිරීම අන්ත චතුර්ථ පරාසය කියලා කියන්නේ හරි මැද පිහිටි දත්ත 50ක පරාසය කියන එක. ඒ කියන්නේ Q3න් Q1 අඩු කරන්න ඕන 25ක් අඩු වෙන්න ඕන. එතකොට අපිට ලැබෙනවා 38.75යි අන්තස් චතුර්ථක පරාසය. 38.75යි අන්තස් චතුර්ථක පරාසය. ඊළඟට අපෙන් මේ ගානේ අහලා තියෙනවා මෙම අවසාන ලකුණ x1 x2 x3 ... x20 නම් ඒ කියන්නේ මේ දත්ත 20 තමයි මේ x අක්ෂ වලින් අක්ෂර වලින් පෙන්නලා තියෙන්නේ. i සමාන 1 සිට 20 දක්වා xi අඩු කිරීම 45 සමානයි ඍණ 5 වේ.
එනයින් අවසාන ලකුණු වල මධ්‍යන්නේ ගණනය කරන්න. අපි දන්නවා මධ්‍යන්නේ ඇහුවනම් මේ දත්ත ටික එකතු කරලා අපිට දත්ත සංඛ්‍යාවෙන් බෙදලා මේ උත්තරේ ගන්න පුළුවන්. නමුත් මෙතන සිග්මා මත පදනම් වෙච්ච ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඒක ඇසුරෙන් තමයි අපිට මධ්‍යන්නේ ගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සිග්මා වලින් අපිට හොයාගන්න වෙනවා දත්තවල එකතුව. දත්ත 20 එකතුව. ඒ කියන්නේ සිග්මා x අපිට හොයාගන්න සිද්ධ වෙනවා. සිග්මා x හොයා ගැනීම සඳහා අපිට පුළුවන් මේ සිග්මා ආශ්‍රිත ප්‍රකාශනය සිග්මා නීති පාවිච්චි කරලා ප්‍රසාරණය කරන්න. රයිට්? අපි බලමු කොහොමද මේ ප්‍රසාරණය කරන්න කියලා. C කොටස අපිට දීලා තියෙනවා සිග්මා i සමානයි 1 සිට 20 දක්වා xi අඩු කිරීම 45. මේක සමානයි ඍණ 5යි. දැන් අරමුණ සිග්මා x හොයාගන්න එක. ඉතින් මම මේක කෙටියෙන් ලියා ගන්නම් i නැතුව x ඍණ 45 සමානයි ඍණ 5යි කියලා. දැන් මට පුළුවන් වරහන ඉවත් කරා වගේ සිග්මා x ඍණ සිග්මා 45යි කියලා ලියන්න පුළුවන්. සමානයි ඍණ 5යි. ඒතර සිග්මා x ඍණ 45යි කියන්නේ 45 වැනි පද 20ක එකතුව කියන එකයි. එතකොට 20 ගුණ කිරීම 45 සමානයි ඍණ 5යි. දැන් සිග්මා x සමානයි ඍණ 5 එකතු කිරීම 20 ගුණ කිරීම 45යි. එමත් නැත්නම් අපිට එතන සුළු කරලා දාන්න පුළුවන් අගය. එතකොට සිග්මා x ඍණ 900 සමානයි ඍණ 5යි. සිග්මා x සමානයි ඍණ 5 එකතු කිරීම 900යි. අනිත් පැත්තට ගෙනිච්චම 900 895යි එකතුව සිග්මා x. සිග්මා x කියන්නේ මොකද්ද? අපිට ඕන නම් නැවත ලියන්න පුළුවන් i සමානයි 1 සිට 20 දක්වා xi සමානයි 895යි කියලා අපිට ගන්න පුළුවන්කම ලැබුණා. මේ තමයි දත්තවල එකතුව. මුළු දත්තවල එකතුව. දැන් මේ මුළු දත්තවල එකතුව අපිට ආවට පස්සේ දත්තවල එකතුව අපි ගාව තියෙනවා දැන්. දැන් අපිට පුළුවන් මධ්‍යන්‍ය එම නිසා මධ්‍යන්‍ය x bar සමානයි සිග්මා x බෙදීම n ට සිග්මා x කියන්නේ 895යි n කියන්නේ 20යි. 895 20ෙන් බෙදුවාම අපිට ලැබෙනවා 44.7 7.5 44.7.5යි. මධ්‍යන්‍ය ලැබෙනවා. ඊට පස්සේ D කොටස කියනවා මෙම අවසාන ලකුණු වල මධ්‍යන්‍ය අඩු බැවින් ඒවා ප්‍රමිතිකරණය කළ යුතු බව පරීක්ෂකයන් තීරණය කරයි. ප්‍රමිතිකරණයක් ගැන පහත සඳහන් ප්‍රමිතිකරණ ක්‍රම මගින් ලබාගත් ප්‍රමිත ලකුණු වල C මධ්‍යන්‍ය කොටසේ ලබාගත් මධ්‍යන්‍ය භාවිතා කර සත්‍යාපනය කරමින් ගණනය කරන්න. ඒ කියන්නේ අපි C කොටසේදී හොයපු මධ්‍යන්‍ය. ඒ කියන්නේ මේ ලකුණු වල මධ්‍යන්‍ය 44.75යි. මෙන්න මේ මධ්‍යන්‍ය මදි නැත්නම් ප්‍රමාණවත් නැහැ කියලා අඩුයි කියලා තීරණය කරලා තියෙනවා. ඒ නිසා මේ පරීක්ෂකයෝ තීරණය කරනවලු D වල පළවෙනි කොටසෙන් කියනවා සෑම අවසාන ලකුණකටම ලකුණු 5 ගාන එකතු කරන්න. ඒ වගේම දෙවෙනි කොටසෙන් කියනවා සෑම අවසාන ලකුණක්ම ළමයින්ගේ ලකුණු තම තමාගේ ලකුණට
තම තමාගේ ලකුණට 10% එකතු කරනවා. තම තමාගේ ලකුණට 10% බෙකින් එකතු කරනවා. එතකොට අපි D වල පළවෙනි කොටසට ගියොත් හැම අවසාන ලකුණුම ලකුණු 5ක් එකතු කරනවා. දැන් මේ ලකුණු සඳහා වන දත්ත 20 නැවත ලකුණු 5 එකතු කරලා ලියන්න යන්න හොඳ නැහැ. එහෙම කරන සංඛ්‍යානේ වැඩක් නැහැ. මෙතන තියෙනවා අපිට ඊට වඩා ලේසි ක්‍රමයක්. ඒ තමයි ඇත්තටම අපි ලකුණු 5 ගන්න එකතු කරොත් මොකද්ද වෙන්නේ කියලා හිතුවොත් අපි හැම ලකුණකටම 5 එකතු කරනවා කියලා කියන්නේ දත්ත 20ට 5 බැගින් ලකුණු 100ක් මුළු එකතුවට එකතු වෙනවා කියන එකයි. ලකුණු 100ක් මුළු එකතුවට එකතු වෙනවා කියන එකයි. right. ඒ අනුව මේ වගේ ප්‍රමිතිකරණයක් කරන්න අපිට ලේසිම විදිහ තමයි අපි විසින් සොයන ලද කේන්ද්‍රක ප්‍රවණතා මිනු උදාහරණයකට මාතය මධ්‍යන්නේ මධ්‍යස්ථය කියන ඒවා ගත්තොත් යම්කිසි ව්‍යාප්තියේ ලකුණකට වෙනසක් කරනවා නම් ඒහා සමාන වෙනසක් කේන්ද්‍රක ප්‍රවණතා මිනු වලට සිදු කළ විට අර වෙනස් කරපු ව්‍යාප්තියේ මාතය මධ්‍යන්නේ මධ්‍යස්ථය කියන ඒවා හොයන්න පුළුවන්. චතුර්ථකත්වයේ විදිහට හොයන්න පුළුවන්. දැන් අපි මොකද්ද කරලා තියෙන්නේ? දත්ත 20ක් තියෙනවා. ඒ 20ටම 5 ගාන එකතු කරලා. එහෙනම් ළමයි දැන් ලැබෙනවා අපිට අලුත් ව්‍යාප්තියක්. ඒ ලැබෙන අලුත් ව්‍යාප්තියේ නව මධ්‍යන්නය සමාන වෙනවා පෙර මධ්‍යන්නේ 44.7යි 5යි. ඕකට 5ක් එකතු කරාම ලැබෙන අගයට. ලකුණු 5 බැගින් එකතු කරනවා නම් ඒ අනුව අවසාන පිළිතුර වෙන්නේ 49.7යි 5යි. මේක තමයි උත්තරේ ගන්න විදිය. මෙතනදී වැදගත්ම දේ තමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ලියන්න ඕන පෙර මධ්‍යන්නේට අර ලකුණු වලට එකතු කරන්නා ඌ ලකුණු 5 එකතු කළ විට නව මධ්‍යන්නේ ලැබෙනවා කියන එක ලියවෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පියවර අනිවාර්යයෙන්ම ලියන්න ඕන. එතකොට අදාළ නව මධ්‍යන්නේ ලැබෙනවා. ඒ පළවෙනි ප්‍රමිතිකරණයට අදාළ. දෙවෙනි ප්‍රමිතිකරණය කියන්නේ ලකුණු හැම ලකුණකටම 10%ක් එකතු කරනවා. ඒ කියන්නේ අපි මොකද්ද කළ යුත්තේ? සෑම ලකුණකටම 10%ක් එකතු කරනවා නම් අපි මධ්‍යන්නයටත් මධ්‍යන්නෙන් 10%ක් එකතු කරනවා. දැන් ළමයින්ගේ ලකුණු ගත්තාම හැම ළමයෙක්ගේ ලකුණකටම දැන් 40ක් ගත්ත එක්කනට 110ක් එයාගේ ලකුණෙන් එකතු වෙනවා. එතකොට එයාගේ ලකුණ 44 වෙනවා. 50 ගත්ත එක්කනට එයාගේ ලකුණු වලින් 10%ක් එකතු වෙනවා. එතකොට එයාගේ ලකුණ 55 වෙනවා. එතකොට ඇත්තටම මේ ව්‍යාප්තිය දත්ත 20 නැවත ලියන්න පුළුවන් ඕන. එහෙම ලියලා මධ්‍යන්නේ හොයන්න පුළුවන්. එහෙම කරනවා නම් සංඛ්‍යානීය තීරි වැඩක් නැහැ. ඒ වගේම කලින් ලකුණු 40ක් තියෙන ළමයාගේ ලකුණු දැන් 45ක් වෙලා. කලින් විදිහට ගත්තොත් 35 වෙන ළමයාගේ ලකුණු 40ක් වෙලා. එහෙම ලියලා ගන්නව නම් වැඩක් නැහැ. හැම එකටම 5 එකතු වෙන එක වෙලා තියෙන්නේ. විය යුත්තේ මොකද්ද? ව්‍යාප්තියේ දත්තයකට යම්කිසි වෙනසක් සිදු කරනවා නම් ලැබෙන නව ව්‍යාප්තියේ මාතය මධ්‍යන්නය මධ්‍යස්ථය චතුර්ථක කියන ඒවා ඔක්කොම අපිට හොයන්න පුළුවන්. අර ඔරිජිනල් ව්‍යාප්තියේ ඒ ලකුණකට නැත්නම් අගයකට සිදු කළ වෙනස අදාළ මාතයට සිදු කිරීම මගින් අදාළ මධ්‍යන්නයට සිදු කිරීම මගින් අදාළ චතුර්ථක වලට සිදු කිරීම මගින් හොයන්න පුළුවන්. එහෙනම් දෙවෙනි ප්‍රමිතිකරණය තමයි ලකුණු වලට තමාගේ ලකුණෙන් 10%ක් එකතු කිරීම. ඒ අනුව නව මධ්‍යන්නය දෙවෙනි ප්‍රමිතිකරණයට අනුව සමාන වෙනවා. මෙන්න මේක ලිවීම අතිශය වැදගත්. ආරම්භයේදී ඔරිජිනල් ව්‍යාප්තියේ මධ්‍යන්නය 44.7යි 5යි. මේකට අපි එකතු කරනවා 44.7යි 5න් 100ට 10ක්. 10ක් කීයෙන්ද? 44.7යි 5න්. 44.7යි 5න් 10ක් එකතු කරනවා. එතකොට මෙතන සුළු වෙනකොට 44.7යි 5 එකතු කිරීම 4.4යි 7යි 5 කියලා එනවා. මේක බෙදෙනකොට. ඊට පස්සේ අපිට උත්තර එනවා.
49.225 කියලා. මේ තමයි නව මධ්‍යන්නේ. සිදු කළ යුත්තේ මොකද්ද? ව්‍යාප්තියේ යම්කිසි දත්තයකට අපි හිතමු මෙහෙම අපි ගාව ඉන්නවා ළමයි පේලියක් ඉන්නවා. ඒ ළමයි ඔක්කොගෙම මධ්‍යන්නයක් අපි ගාව තියෙනවා. මාතයක් අපි ගාව තියෙනවා. මධ්‍යස්ථයක් අපි ගාව තියෙනවා. චතුර්ථක අපි ගාව තියෙනවා. අපිට කිව්වොත් ළමයි හැමෝගෙම කන කපාගෙන යනවා. ඒ කියන්නේ ව්‍යාප්තියේ දත්තයකට යම්කිසි වෙනසක් කරනවා. මොකද්ද කරන වෙනස? කන කපනවා. එහෙනම් කන කපන ලද ළමයි සම්බන්ධ ව්‍යාප්තියේ මධ්‍යන්නේ කියන්නේ කලින් කන තිබ්බ ව්‍යාප්තියේ මධ්‍යන්නේ කන කපන්න ඕන. ඒ කරපු වෙනස තමයි මධ්‍යයන්ට කරන්න. මාතයට කරන්න ඕන. මධ්‍යස්ථයට කරන්න ඕන. චතුර්ථක වලටත් කරන්න ඕන. ඒ වෙනසම තමයි. අපිට කැමති වෙනසක් කරන්න බෑ. ඒගොල්ලෝ කියනවා නම් ව්‍යාප්තිය දත්තයකට මෙහෙම එකතු කරන්න. අඩු කරන්න. ඒගොල්ලෝ කියනවා නම් 100 ගානකින් වැඩි කරන්න. 100 ගානකින් අඩු කරන්න. ඒ සියලුම ක්‍රියාවලීන් අපි නැවත අර ඔරිජිනල් ව්‍යාප්තියේ අගයට සිදු කරනු ලබනවා. රයිට්. ප්‍රශ්නයක් අහනවා 49.75ට නෙමෙයි නේද 110 එකතු ගන්න කියලා. ඔව්. 49.75ට නෙමෙයි. ඔරිජිනල් ව්‍යාප්තියේ 44.75 නේ ආවේ. මධ්‍යන්නේ. ඒ මධ්‍යන්නේ මදිහින්ද ප්‍රමිතිකරණය කිරීමට යෝජනා කරනලු ක්‍රම දෙකක්. එක ක්‍රමයක් තමයි 5ක් එකතු කිරීම, අනිත් ක්‍රමය තමයි 10%ක් එකතු කිරීම. යනු එක ඔරිජිනල් මධ්‍යන්නේත් එක්ක තමයි හැදී යුත්තේ. මේ ගානේ මේ කොටස තමයි ගොඩක් කට්ටිය ගැටලු සහගතයි කියලා හිතුවේ. මේක එච්චර ඇත්තටම අමාරු කොටසක් නෙමෙයි. ඊළඟ ඉහත ඊ කොටසේ කියනවා ඉහත B කොටසේ සොයාගත් අන්ත චතුර්ථක පරාසය. බොම් පරිස්සමෙන් B කොටසේදී අපි හොයාගෙන තියෙන අන්ත චතුර්ථක පරාසයක් 38.75 කියලා. පරාසය D එක කොටසේ වෙනස් නොවුනද D එක කොටස කියලා කියන්නේ ලකුණු බැගින් එකතු කරපු අවස්ථාව. ලකුණු 5 බැගින් එකතු කරපු අවස්ථාවේදී වෙනස් නොවුනද D දෙක කොටසේදී වෙනස් වන බව පෙන්වන්න. රයිට්. එතකොට ළමයි පොඩි දෙයක් අපිට කරන්න තියෙනවා. අපි මෙන්න මෙහෙම වැඩක් කරමු. ඊ කොටස සඳහා අපි ලියනවා මෙන්න මෙහෙම. ලකුණු 5ක් එකතු කළ විට අපි හොයමු Q1. එකතු කරාම Q1 ගන්නෙ කොහොමද? මම කිව්වනේ ඔරිජිනල් ව්‍යාප්තියේ Q1 25යි. ඒකට එකතු වෙනවා 5ක්. එතකොට දැන් චතුර්ථකය නව චතුර්ථකය 30යි. නව Q3 අපිට හොයන්න පුළුවන් ඔරිජිනල් Q3 තිබුණේ 63.75යි. ලකුණු වලට 5 බැගින් එකතු වුණා නම් සමාන ලකුණක් 5 බැගින් එකතු වෙලා නම් මේකටත් 5ක් එකතු වෙනවා. එතකොට ලැබෙනවා අපිට 68.75යි කියලා. 68.75යි කියලා. දැන් අපි නැවත ලියනවා නව අන්ත චතුර්ථක පරාසය. අලුත් ව්‍යාප්තියේ චතුර්ථක අපි හොයලා තියෙනවා 68.75 අඩු කිරීම 30. උත්තරය නැවතත් 38.75යි. එබැවින් මේක ලියන්න ඕන. එබැවින් අන්ත චතුර්ථක පරාසය වෙනස් නොවේ. අන්ත චතුර්ථක පරාසය යම්කිසි දත්තයකට සමාන අගයක් දත්තවලට එකතු කළත් සමාන අගයක් දත්තවලින් අඩු කරත් අන්ත චතුර්ථක පරාසය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රමිතිකරණයේදී අන්ත චතුර්ථක පරාසය වෙනස් වෙන්නේ නැහැ. රයිට්. ඒ වගේම අපිට තියෙනවා තව කතාවක් අහලා. ඒ තමයි ලකුණු වලට 10%ක් එකතු කළ විට. එතකොට නව Q1 අපි හොයනවා. 10%ක් එකතු කරලා ලියමු අලුත් ව්‍යාප්තියේ
නව චතුර්ථකය පළවෙනි චතුර්ථකය වෙන්නේ කලින් වගේම තමයි. දැන් පරණ එකන චතුර්ථකයේ 25යි. එහෙනම් අපි මේකට එකතු කරනවා 10%ක් කාගෙන්ද? පරණ චතුර්ථකයේ. ඔරිජිනල් චතුර්ථකයට ඔරිජිනල් චතුර්ථකයෙන් 10%ක් එකතු කරනවා. එතකොට මෙතන 25 එකතු කිරීම 2.5යි 27.5යි කියලා එනවා දැන් චතුර්ථකය. එහෙනම් 9Q3 හොයමු. එතකොට අපි කරන්නේ අර ආරම්භක ව්‍යාප්තියේ Q3 අගය 38.75යි. මේ 38.75ට මම එකතු කරනවා මුල් ව්‍යාප්තියේ චතුර්ථකයෙන් 10%ක්. 10%ක් එකතු කරනවා කාගෙන්ද? 38.75යි. 38.75. එතකොට මෙතන 38.75 එකතු කිරීම මෙයාට මෙයා සුළු වෙනවා 3.875යි. මේක සුළු කරලා එකතු කරොත් අපිට ලැබෙනවා 38.75ට එකතු වෙනවා 3.875. එතකොට අපිට එනවා 42.625යි දැන් 9Q3. එතකොට දැන් පුළුවන් අපිට එවිට අන්තස් චතුර්ථක පරාසය ඒ කියන්නේ 110 බැගින් ලකුණු එකතු කරපු ව්‍යාප්තියේ අන්ත චතුර්ථක පරාසය එම ව්‍යාප්තියේ තුන්වන චතුර්ථකය 42.6යි 2.5 අඩු කිරීම එම ව්‍යාප්තියේ පළමු චතුර්ථකය. එතකොට 27.5ක් අඩු වෙන්න ඕන. මොකක්ද එතන ප්‍රශ්නය? 38යි ගන්න නෙමෙයි 63යි ගන්න නේද? පොඩි වැරදීමක් වුණා මෙතන නැවත බලන්න. මෙතනට එන්න ඕන 38 නෙමෙයි. පළමු ව්‍යාප්තියේ පළමු තුන්වෙනි චතුර්ථකයේ 63යි ගන්න. රයිට්. මම මේ ලියාගත්තේව මට පේන්නේ නැති නිසා දැන් බෝඩ් එක මැකුවම මට පේන්නේ නැහැ. අහන්න කෙනෙකුත් නැහැ. එතකොට මෙතන වෙන්න ඕන 9Q3 කියන්නේ කීයද ළමයි? 63.75 නේද? ඔව් සර්. ඔව් මේකට එකතු වෙන්න ඕන මේකෙන් 110ක්. පටලවා ගන්න එපා. තුන්වෙනි චතුර්ථකය කියන්නේ ඔරිජිනල් ව්‍යාප්තිය 63.75. ඒකට එකතු කරනවා අපි 63.75න් 110. එතකොට මෙතන සුළු වෙනකොට 63.75 එකතු වෙනවා 6.375ක්. කොට එනවා 70.125ක්. එහෙනම් දැන් නව අන්ත චතුර්ථ පරාසය සමානයි 70.125න් අඩු වෙනවා 27.5ක්. එතකොට උත්තරේ එනවා 42.625 කියලා. එතකොට අපිට පේනවා කලින් ඔරිජිනල් ව්‍යාප්තියේ අන්ත චතුර්ථ පරාසය තිබුණේ 38.75යි කියලා. හැබැයි දැන් 10%කින් වෙනස් කරාම චතුර්ථකය වෙනස් වෙලා අන්ත චතුර්ථ පරාසයත් වෙනස් වෙනවා. එතකොට අපි ලියන්න පුළුවන් මෙතන යටින් එම නිසා අන්ත චතුර්ථක පරාසය වෙනස් වේ. වෙනස් වේද නැද්ද කියලා අහන නිසා අනිවාර්යයෙන්ම වචනෙන් ලියන්න ඕන වෙනස් වෙනවද නැද්ද කියලා. නැත්තම් ගැටලුවක් එනවා. වෙනස් වන බව පෙන්වන්න කියලා කියන්නේ. ඒතර වෙනස් වේද වෙනස් වෙන්නේ නැද්ද කියන එක වෙනස් වෙන බව පළවෙනි එකේදී වෙනස් වෙන්නේ නැති බවත් දෙවෙනි එකේදී වෙනස් වන බවත් පෙන්වන්න කියලා අපිට කියන්නේ. රයිට්. ඔය විදිහට පැහැදිලිව ලියවෙන්න. රයිට්. ඒ තමයි 2015 පේපර් එකේ සංඛ්‍යානේ ප්‍රශ්නය එකේ පිළිතුරු ගත්ත විදිය.